ආයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට අද අලුත් මාසයක ආරම්භයේ පෙබරවාරි මාසයේ පළවෙනිදා අඟහරුවාදා අදත් අපි සූදානම් වෙන්නේ ජාතික පුවත්පත්වල වාර්තා වෙන තොරතුරු මොනවද කියලා විමසා බලන්නට. දැන් ගත්තාම 2022 වසරේ මාසයක් නොදැනුවත්වම වගේ ගෙවිලා ගියා. විවිධ කාරණාත් එක්ක තමයි මේ මාසයක් ගෙවිලා ගියේ. දැන් අලුත් මාසයක් ආරම්භ වෙලා තියෙනවා. දැන් අපිට අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ටිකක් විතර අවධානය අඩු වුණු කොවිඩ් වසංගතය පිළිබඳ නැවත අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් අද පුවත්පත් බොහොමයක් ගත්තාම පුවත්පත්වල වැඩිදුර තොරතුරු වාර්තා වෙන්නේ මේ ගම්පහ ප්‍රදේශයේදී කලගෙඩිහෙන ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්මයාට බිත්තර ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඒ අතර වාරදී ඒ පිළිබඳව පුවත්පත්වල වැඩිදුර තොරතුරු වාර්තා වුණත් ඊට වඩා වැඩිපුර අවධානය යොමු කළ යුතු අභියෝගාත්මක කාරණා කිහිපයක් තියෙන නිසා අපි මුලින්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳ විශේෂයෙන්ම අපි මුලින් සඳහන් කළ ආකාරයට මේ කොවිඩ් වසංගතය පිළිබඳ නැවත ඔබේ අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් එක්ක දැන් රෝගීන් සංඛ්‍යාව දෛනිකව වාර්තා වීම වැඩි වෙලා තියෙනවා. පහුගිය මාස දෙක විතර ගත්තාම රෝගීන් 500ටත් අඩු ප්‍රමාණයක් දෛනිකව වාර්තා වුණේ. නමුත් ඊයේත් රෝගීන් දහසකට වැඩි පිරිසක් වාර්තා වෙනවා. මේ නිසා අපි අද පුවත්පත් තොරතුරු අතරේ මුලින්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තත්ත්වය පිළිබඳව. විශේෂයෙන්ම මේ තත්ත්වය වළක්වා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. උසස් පෙළ විභාගයේ පවත්වන්නත් දැන් මේ වෙනකොට සියලු කටයුතු සූදානම් වෙලා තියෙනවා. සිංහල අලුත් අවුරුද්දත් අපි සාමාන්‍ය විදිහට හෝ සැමරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න ඕනේ. නිසා මේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕන නිසා අපි මුලින්ම යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පත වාර්තා කරනවා මාස 4කට පසු දෛනික කොවිඩ් ආසාදිත ගණන දහස පණී කියලා. ඊයේත් 1082ක් වාර්තා වෙලා තියෙනවලු. කොවිඩ් ආසාදිතයන් 1082ක් ඊයේ වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 6,12,241ක් බව වසංගත රෝග විද්‍යාංශයේ සඳහන් කරනවා කියලා තමයි අද වාර්තා කරන්නේ. මාස 4කට පස්සේ තමයි දෛනිකව කොවිඩ් ආසාදිත ගණන 10 සීමාව පසු කරලා තියෙන නිසා නැවතත් අවදානම් තත්වයකට ක්‍රමයෙන් යනවා. ඒ පිළිබඳව අවධානය යොමු කිරීමයි වඩා වැදගත් වෙන්නේ. බූස්ටර් එන්නත ලබා ගැනීම තුලින් රෝග ව්‍යාප්තියක් සිදු වුණත් සංකූලතා ඇතිවීම අඩුවක් තියෙනවා. ඒ නිසා විවිධ මිත්‍යා මතවලට නොරැවටි බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ කියන කාරණය තමයි සෞඛ්‍ය අංශ දිගින් දිගටම අවධාරණය කරන්නේ. කෙසේ වෙතත් මේ ඔමික්‍රෝන් ව්‍යාප්තිය නැත්නම් කොවිඩ් ව්‍යාප්තියත් එක්ක උසස් පෙළ විභාගයට මොන වගේ තත්ත්වයක් ඇති වේද? උසස් පෙළ විභාගයේ නියමිත පරිදි පැවැත්වෙනවා කියලා මේ වෙන විට විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙන්නේ. උසස් පෙළ ලියන කොවිඩ් දරුවන්ට පිළිබඳවත් අපි අද දවසේදී සඳහන් කරලා තියෙනවා. කොවිඩ් දරුවන්ට වෙන විභාග මධ්‍යස්ථාන පවත්වන්න මේ ආදී කාරණා පිළිබඳව කොහොම වුණත් කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ පෙබරවාරි 28 දක්වා බලාත්මක කරන්න මේ වෙනකොට තීරණය කරලා තියෙනවා. කොවිඩ් මර්ධන සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛයේ පෙබරවාරි 28 වෙනිදා දක්වා බලාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා කියලා තමයි දිනමින පුවත්පත තවත් තොරතුරක් විදිහට වාර්තා කරන්නේ. ඊළඟට අපි අද පුවත්පතට යනවා. අද පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයට අමතරව තවත් ශීර්ෂ පාඨ කිහිපයක් කොවිඩ් නැත්නම් ඔමික්‍රෝන් ගැන තියෙනවා. ඔමික්‍රෝන් වලට ඩෙල්ටා පරදී කියලා තියෙන තොරතුරු ගැන අවධානය යොමු කරමු. ශ්‍රී ලංකාව තුළ මේ වන විට COVID-19 ඩෙල්ටා ප්‍රභේදයේ අභිබවමින් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තව ඇති බවට තහවුරු වී ඇතැයි කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා ප්‍රකාශ කරලා තියෙනවා. එසේම මේ වන විට දිවයින පුරා සෑම ප්‍රදේශයකින්ම ඔමික්‍රෝන් ප්‍රභේදයේ වාර්තා වන බවද හෙතෙම පැවසීය. ජානගේ මහතා පෙන්වා දුන්නේ දිවයිනෙහි විවිධ ප්‍රදේශවලින් ලබාගත් ජාන විශ්ලේෂණ නියැදි සාම්පල මගින් මේ බව සනාථ වී ඇති බවයි. කෙසේ වුවද මෙරට තුළ තවදුරටත් ඩෙල්ටා ප්‍රභේදයේ වාර්තා වන බවත් ඒ අනුව පැතිර යන කොවිඩ් ප්‍රභේදවලින් ඇතිවන සංකූලතා සහ සිදුවන මරණ අවම කර ගැනීම සඳහා කොවිඩ් මර්ධන එන්නතෙහි බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සියලු දෙනා කටයුතු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරලා තියෙනවා. බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම තමයි මේ සියලු වෛරස් ප්‍රභේදවලින් බේරෙන තියෙන ප්‍රධාන ක්‍රමවේදය. ගැබිනි මව්වරු 500කට කොවිඩ් කියලා තමයි අද පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ වාර්තා කරන්නේ. COVID-19 ආසාදිත ගර්භණී මව්වරුන් 500 දෙනෙකු පමණ රෝහල්ගතව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවට පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය ප්‍රකාශ කරලා තියෙනවා. කෙසේ වුවද මෙම වසර තුළ මේ වන තෙක් කොවිඩ් හේතුවෙන් කිසිදු ගර්භණී මරණයක් වාර්තා වී නොමැති බවට සඳහන් කළ අධ්‍යක්ෂවරිය ගර්භණී මව්වරුන් කොවිඩ් මර්ධනයෙන් නැත ලබා තිබීම ඊට හේතු වී ඇති බවට පවසා සිටිනවා. මේ අතර කොවිඩ් මර්ධනයෙන් නැතේ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා ගර්භණී මව්වරුන්ගේ පැමිණීම අවම මට්ටමක පවතින බවත් ඒ අනුව පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා කඩිනමින්
ඒ ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් වෛද්‍යවරිය වැඩිදුරටත් ඉල්ලීමක් කරලා තියෙනවා. දැන් මේ වසරේ මේ දක්වා කිසිදු ගැබිනි කාන්තාවක් මිය ගිහිල්ලා නැහැ කොවිඩ් ආසාදනය වෙලා. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ දක්වා බොහෝ රෝගීන් තුන්වෙනි මාත්‍රාව බූස්ටර් මාත්‍රාවල් ලබාගෙන තියෙනවා. නමුත් එක පැත්තකින් මේ ගැබිනි මව්වරුන් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම යම් අඩුවක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ සඳහා යොමු වෙන්න කියලායි සෞඛ්‍ය අංශ අවධානය යොමු කරලා තියෙන්නේ. අපි ඊළඟට අරුණ පුවත්පතෙන් තොරතුරු කිහිපයක් උපුටා ගන්නවා කොවිඩ් ගැන. විශේෂයෙන්ම අතරමැදි මධ්‍යස්ථාන 18ක 35ක් ඇඳන් පිරීලා කියලා තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රෝහල් වලට අමතරව අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 18ක කොවිඩ් ආසාදයන් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කොවිඩ් සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කරලා තියෙනවා. 35ක් ඇඳන් පිටලා තියෙනවා කියලා. ඒ වගේම දැන් මේ කොවිඩ් නීති කාලෙන් කාලට විවිධ වෙනවා. දැන් කොවිඩ් සම්බන්ධයෙන් බලපෑවෙන ළඟම ආශ්‍රිතයන් නිරෝධායනය කරනවා. මේ ආදී විවිධ දේවල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සඳහන් කරපු කොවිඩ් ආරම්භයේ සිට විවිධ දේවල් ක්‍රියාත්මක කළා. දැන් අලුත්ම ක්‍රමවේදයක් හැටියට සඳහන් කරලා තියෙනවා එන්නත් 3ම ලබාගත් ආසාදිතයන් දින 7කින් රාජකාරියට ඇන්ටිජන් PCR වාර්තා ඕනේ නැහැ කියලා තමයි දැන් මේ වෙනකොට නිර්දේශ කරලා තියෙන්නේ. දින 14ක් තිබ්බා, දින 28ක් තිබුණා. ඒ විදිහට ක්‍රමිකව මේක වෙනස් වෙන්න පටන් ගත්තා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව. මොකද මේක ලෝකයට අලුත් වසංගතයක්. විවිධ කාලට විවිධ හේතු මත මේවා වෙනස් කරනවා පරීක්ෂණ අනුව. දැන් වසර 2ක් විතර ගත වෙලා තියෙන්නේ. කොහොම වුණත් එන්නත් 3ම ලබාගත් ආසාදිතයන් දින 7කින් රාජකාරියට එන්න පුළුවන්ලු. ඇන්ටිජන් PCR වාර්තා අවශ්‍ය නැහැ කියලායි සඳහන් කරන්නේ. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා 3ම ලබාගෙන ඇති පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වූහොත් ඔවුන්ගෙන් තවත් කෙනෙකුට කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉතා අවම බව කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛරස් වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ ප්‍රකාශ කරනවා. ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් හෙතෙම මේ බව අවධාරණය කරලා තියෙනවා. එසේම සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වීමෙන් දින 7කට පසු නිරෝධායන කාල සීමාව අවසන් කර සිය දෛනික රාජකාරී සිදු කිරීමට අවස්ථාව සලසා දීලා තියෙනවා කියලායි වෛද්‍යවරයා එහිදී සඳහන් කරලා තියෙන්නේ. මේ පිළිබඳවත් අද වාර්තා කරලා තියෙනවා මේ කොවිඩ් සම්බන්ධ නීති රීති ගත යුතු ක්‍රියාමාර්ග කාලෙන් කාලට වෙනස් වෙනවා විවිධ පරීක්ෂණ හමුවේ. ඒ අනුව තමයි මේ දැන් එන්නත් මාත්‍රා 3ම ගත්තු අයට දින 7කදී නැවත රාජකාරියට එන්න පුළුවන් කියලා සඳහන් කරන්නේ. දැන් අපි යනවා උසස් පෙළ විභාගය පිළිබඳව. උසස් පෙළ විභාගය පිළිබඳව මේ කොවිඩ් එක්ක තියන්න පුළුවන් වේද මේ ආදී කාරණා පිළිබඳව කතා වෙන නිසා දැන් උසස් පෙළ ලියන දරුවන්ට කොවිඩ් දරුවන්ට රෝහල් තුලම විභාග මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින කොවිඩ් ආසාදිත දරුවන්ට සෑම දිස්ත්‍රික්කයකම රෝහලක් හෝ දෙකක් වෙන් කර දරුවන්ට විභාගයට පෙනී සිටීමේ අවස්ථාව සලසා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා. දැන් මාසයක් පැවැත්වෙනවා මේ මාසේ 7 වෙනිදා. ඉතින් ඒ අනුව ඔවුන්ට විභාගයට පෙනී සිටින්න අවස්ථාව තියෙනවා. අපි විශේෂයෙන්ම මේ දිවයින පුවත්පතට සඳහනක් ගියොත් දැන් විශේෂයෙන්ම මේ ටියුෂන් සම්මන්ත්‍රණ දිවයින පුවත්පතේ අපි ඒක උපුටා ගන්නේ. දැන් උසස් පෙළ ගැන කියනකොට උසස් පෙළ ටියුෂන් සම්මන්ත්‍රණ අදින් පසුව බෑ කියන තොරතුරත් අද වාර්තා කරලා තියෙනවා. ලබන සඳුදා ආරම්භ කිරීමට නියමිත උසස් පෙළ විභාගයේ සඳහා කොවිඩ් මධ්‍යස්ථාන සකස් කිරීම ශාලාධිපතිවරුන් කාර්ය මණ්ඩල පත් කිරීම ඇතුළු සියලු කටයුතු අවසන් කර ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහත්මයා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි උපකාරක පන්ත්‍රි සම්මන්ත්‍රණ අද මධ්‍යම රාත්‍රියෙන් පසුව පවත්වන්න බැහැ කියලත් සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අද වාර්තා වෙනවා. යනෝ උසස් පෙළ විභාගයේ ලබන සඳුදා ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. දැන් අවස්ථා කිහිපයකදී කොවිඩ් වසංගතයත් එක්ක විභාග තියන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ විභාග සාර්ථකව පවත්වන්නත් හැකියාව ලැබුණා. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, නිරෝධායන වෙන දරුවන්ට වෙනම මධ්‍යස්ථාන මේ ආදී වශයෙන් දැන් සියල්ල සූදානම් කරලා මේ වෙනකොට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා කියලා තමයි විභාග දෙපාර්තමේන්තුව පැත්තෙන් කටයුතු කරන්නේ. ඉතින් මේ සතියේ දැන් උපකාරක පන්ති පැවැත්වෙන්නෙත් නැහැ, සම්මන්ත්‍රණ පැවැත්වෙන්නෙත් නැහැ. බොහොම විවේකීව ගත කරලා දරුවන්ට උසස් පෙළට පෙනී සිටින්න පුළුවන්. අපි ඔවුන්ට සුබ පතනවා. අපි බලමු ඉදිරි දින කිහිපෙදී මේ පිළිබඳව තවත් තොරතුරු වාර්තා වේවි. ඊළඟට අපි යනවා විදුලිය පැත්තට. විදුලිය පැත්ත පහුගිය ජනවාරි මාසේ
සති 3ක් විතර දැන් මේ විදුලි අර්බුදය පිළිබඳව කතා බහට ලක් වෙනවා. එක පැත්තකින් නොරොච්චෝලේ බලාගාර 3න් එකක් අක්‍රිය වීම මේකට ප්‍රධාන හේතුවක් වුණා. ඒ වගේම දැවිතෙල් ලැබීමේ අර්බුදකාරී තත්ත්වයකුත් තිබුණා. මේ කාරණාත් එක්ක විදුලි බලය කප්පාදුවක් සිදු වේද කියන කාරණේ පිළිබඳව පසුගිය සති 3ේදීම විවිධ අවස්ථාවල කතා බහට ලක් වුණා. නමුත් රජය, විදුලි බල මණ්ඩලය, khනිජ තෙල් සංස්ථාව මේ සියලු දෙනාගේ මැදිහත් වීම මත විදුලි කප්පාදුවකින් තොරව මේ කටයුතු කළමනාකරණය කරගන්න මේ දක්වා හැකියාව ලැබුණා. ඒ අතර වාරයේදී ඊයේ දිනේදී තරමක සුභාරංචියක් වාර්තා වුණා. ඒ තමයි නොරොච්චෝලේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය යලි ආරම්භ කිරීම නැත්නම් විදුලි ජනනයට ජාතික පද්ධතියට එක් කිරීම පිළිබඳව අද පුවත්පත් කිහිපයකම තොරතුරු වාර්තා කරනවා. මෙගාවොට් 160ක් විදුලි පද්ධතියට එක් වෙනවා කියලා තමයි පුවත්පත්වල වාර්තා වෙන්නේ. නමුත් මෙගාවොට් 300කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ වන විට ජාතික පද්ධතියට නොරොච්චෝලේ බලාගාරයෙන් එක් වුණා කියලා තොරතුරු වාර්තා වුණා. ඊළඟට අපි යනවා ඒ පිළිබඳව වාර්තා වෙන තොරතුරු අතර තවත් අප්‍රේල් දක්වා විදුලිය කප්පාදුවක් නැහැ කියලා සඳහනක් තියෙනවා. අප්‍රේල් දක්වා මේ වන විට තියෙන තත්ත්වයක් එක්ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නැහැ කියලා තමයි තොරතුරු අද වාර්තා කරන්නේ. අපි ඒ පිළිබඳව දිවයින පුවත්පතෙනුත් තොරතුරු කිහිපයක් උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා. විදුලිය කපන්න අවසර නැහැ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කිව්වා. හෙටින් ආරම්භ වන පෙබරවාරි මාසය තුල විදුලි ඉල්ලුම කළමනාකරණය කරගත හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙනවා. දැන් නොරොච්චෝලේ බලාගාරයේ යලි ජාතික පද්ධතියට එක් වෙලා තියෙනවා. දැවිතෙල් ලැබීම දැන් මේ වෙනකොට ක්‍රමානුකූලව සිද්ධ වෙනවා. ඒ වගේම දැන් මේ වෙනකොට අවශ්‍ය ගල් අඟුරු තුකත් තියෙනවා. ඒ නිසා අප්‍රේල් වෙනකම්ම නැවත විදුලි අර්බුදයක් පිළිබඳව කතා බහට ලක් කිරීමේ අවශ්‍යතාවක් නැහැ කියන තමයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ. ඒ වගේම ජූලි වනතෙක් නොරොච්චෝලේට ගල් අඟුරු තිබෙනවා කියලා ගල් අඟුරු බලාගාරයේ සභාපතිවරයා කියනවා. දැන් ගල් අඟුරු අර්බුදයක් තියෙනවා කියනත් පහුගිය දවස්වල කතා බහට ලක් වුණා. නමුත් ජූලි මාසයේ වන තෙක්ම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු තියෙනවා කියලා තමයි ගල් අඟුරු බලාගාරයේ සභාපතිවරයා සඳහන් කරලා තියෙන්නේ. මේ අතර වාරයේදී දැන් අවධානය යොමු කළ යුතු ඊළඟ කාරණය තමයි මේ බල ශක්තිය අර්බුදේ ඇතැම් වෙලාවට තවත් මාසකින් විතර වර්ෂාපතනය ඇති වෙන්න පුළුවන්. එතකොට නැවතත් ජල විදුලියෙන් වැඩි ප්‍රමාණයක් පද්ධතියට එක් කර ගැනීමේ හැකියාව ලැබෙයි. නමුත් මේ අර්බුදයේ දිගින් දිගට මේන අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. දිනෙන් දින විදුලි ඉල්ලුම ඉහළ යන නිසා මේ නිසා වඩා වැදගත් වෙන්නේ පුනර්ජනනීය බල ශක්තියට යොමු වීම. ඒ සඳහා රජයේ ප්‍රතිපත්ති මේනකොට සකස් කරලා තියෙනවා. නිලධාරීන්ගේ ප්‍රධාන වගකීමක් තමයි ඒ සඳහා යොමු වීම. ඒක තමයි රටේ මේ වෙනකොට පවතින ප්‍රධාන ජාතික අවශ්‍යතාවක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ කාරණාත් මතක් කරමින් තවත් තොරතුරු බොහොමයක් තියෙනවා අද කතා කරන්න. අපි කෙටි විරාමයකට යනවා. විරාමකින් පසු ඒ පිළිබඳව අවධානය යොමු කරමු. නැවතත් ඔබ පුවත්පත් තොරතුරු සමගින් බිත්තර ගාන ටිකක් අඩු වෙලාද කියලාත් හිතෙනවා. බිත්තර ප්‍රහාර දෙකක් පිළිබඳව තැන් දෙකකින් වාර්තා වෙන නිසා තමයි ඒ ගැන අපිට කියන්න හිතුනේ. දැන් එක පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණට ප්‍රහාරයක් එල්ල වෙලා තිනවා ගම්පහ පැත්තේ. ඒ වගේම ඊයේ දිනේදී තොරතුරක් වාර්තා වෙනවා මේ කොළඹ මහනගර සභාවෙත් බිත්තර ප්‍රහාරයක් එල්ල වෙනවා. අපි මේ පිළිබඳව කතා කරමු පුවත්පත් තොරතුරු අතරේ. අපි දිවයිනට ගියොත් මේ ගම්පහ සිදු වුණු බිත්තර ප්‍රහාරය ගැන. ප්‍රහාර එල්ල කළේ ආරක්ෂක ආයතනයක මැර පිරිසක්. විජිත හේරත් මහත්මයා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ මේ පිළිබඳව දැන් බොහෝ දෙනෙක් දන්නවා. කොහොම වුණත් ජීවිත හානියක් වුණොත් ඔවුන් වග කියන්න ඕන කියලා තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. දැන් මේ බිත්තර ප්‍රහාරයෙන් ඇල්ලූ දෙදෙනා පහරකා මේ වෙනකොට රෝහල් ගත කරලා තියෙනවලු වතු පිටිවල රෝහලේ. ඉතින් දැඩි දඬුවම් දෙන්න කියලා ඇමති ප්‍රසන්න රණතුංග ඉල්ලීමකුත් මේ අතර වාරයේදී කරලා තියෙනවා. ওই විදිහට තමයි අද දැන් මේ ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන බිත්තර ප්‍රශ්නේ පිළිබඳව පුවත්පත් තොරතුරු වාර්තා කරන්නේ. අපි ඒ ගැනම අවධානය යොමු කළොත් තවත් පුවත්පතකින් බිත්තර කතන්දරය පිළිබඳව සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ ගම්පහ බිත්තර ගැහිල්ලේ විස්තර CCTV වල තියෙනවලු. අරුණ පුවත්පතයි වාර්තා කරන්නේ. ඔය 2.50 වැඩ මාළඟ නැහැ කියන ඇමති ප්‍රසන්න කියනවා. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාටත් මේ පිළිබඳව චෝදනාවක් එල්ල වෙනවා. නමුත් ඔහු සඳහන් කරන්නේ ඔය 2.50 බිත්තර ගහන වගේ වැඩ මම කරන්නේ නැහැ කියලා. අනුරට මොන හරි වුණොත් ඇවන්ගාඩ් වග කිය යුතුයි කියලාත් විජිත හේරත් මහත්මයා සඳහන් කරලා තියෙන. එක පැත්තකින් මේකට දේශපාලන ප්‍රබලයෙක් වක් කියන්න ඕන කියලා කියනවා. තවත් පිරිසක් කියනවා ප්‍රසන්න රණතුංග මහත්මයා වක් කියන්න ඕන කියලා. තවත් පිරිසක් කියනවා මේකට ඇවන්ගාඩ් ආයතනයේ වග කියන්න ඕන කියලා. ඒ අතර වාරයේදී තමයි අනුරට මොන හරි වුණොත් ඇවන්ගාඩ් වග කියන්න ඕන කියලා විජිත හේරත් මහත්මයා සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම නැවතත් අපි මතක් කරනවා ඔය 2.50 වැඩ මාළඟ නැහැ කියලා ඇමති ප්‍රසන්න රණතුංග මහත්මයාත් කියලා තියෙනවා. ඊළඟට අපි ඒ ගැන දිනමින අද තොරතුරු වාර්තා කරන තොරතුරු කිහිපය වෙතත් අවධානය යොමු කරමු. අනුරගේ රියට බිත්තර ගැසීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න ඇමති ප්‍රසන්න පොලිස්පතිට කියයි කියලා තමයි වාර්තා කරන්නේ. බිත්තර ප්‍රහාරයේ
ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ වැඩක් කියලා විජිත හේරත් මහත්මයා කියනවා කියලා අද දිනමින පුවත්පතත් වාර්තා කරනවා. ඒ බිත්තර ප්‍රහාරය පිළිබඳව කතා බහ වෙන අතරතුරේ පොලිසියෙත් ඊයේ ලොකු වලියක් ගිහිල්ලා තියෙනවා. ඒ ගැන අද පුවත්පත් කිහිපයකම මුල් පිටුවේ තොරතුරු වාර්තා කරනවා. අපි ලංකාදීපයට ගියොත් මොකන්ද මේ පොලිසියේ ගුටි කෙලිය කියලා. පොලිස් ගුටි කෙලියකින් SIලා දෙකක් රෝහලේ. IPලා දෙදෙනෙක් අත්අඩංගුවට කියලා තමයි වාර්තා කරන්නේ. වරකාපොළ පොලිස් වසමේ 36 කන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරී කණ්ඩායම් දෙකක් අතර සිදු වූ ගුටි බැට හුවමාරුවකට සම්බන්ධ බව කියන පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් වරකාපොළ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ගුටි කෙලියට සම්බන්ධ පොලිස් කණ්ඩායම් දෙකම මේ අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සිටි බවත් දෙපාර්ශ්වයේම එකිනෙකා හඳුනාගෙන නොමැති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කරලා තියෙනවා. සිවිල් ඇඳුමින් ඉඳලා තියෙන හින්දා තමයි අඳුරගෙන නැත්තේ. ඒ ගැන අද මව්බිමත් තොරතුරු වාර්තා කරනවා. පොලිසියේ දෙපිරිසක් මහරය මහපාරේ ගුටි කෙලියක මගුලකට ගිහින් නැද්දි තමයි මේ ගුටි කෙලිය සිද්ධ වෙලා තියෙන්නේ. 119ට ඇවිත් රණ්ඩුව බේරයි තිදෙනෙක් රෝහල්ගත කරලා තියෙනවා කියන තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ පොලිසියේ සිදුවුණු වරකාපොළ ප්‍රදේශයේ සිදුවුණු ගුටි කෙලිය පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ. අපි ඊළඟට මේ ඩොලර් අර්බුදයක් පිළිබඳව කතා කරනවා. දැන් මේ ඩොලර් ලක්ෂ 13ක් රටපන්නපු තොරතුරක් පිළිබඳව අද පුවත්පත් කිහිපයකම තොරතුරු වාර්තා වෙන නිසා අපි ඒ ගැනත් උපුටා දක්වන්න බලාපොරොත්තු වෙනවා. අපි ගියොත් අරුණ පුවත්පතට බහඬ ගෙනන බවට බොරු කියා ඩොලර් රට යවන ජාවාරමක් යවන ඩොලර් වලට වෙන දේ අභිරහසක් වෙලා කෝටි 25ක නෝට් පිටරට ගිහිල්ලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. එක පැත්තකින් රට අර්බුදයකට පත් වෙලා තියෙන වෙලාවේ සිදුවුණු කනගාටුදායක සිදුවීමක්. ඒ වගේම බහඬ ගෙන මුවාවෙන් ඩොලර් ලක්ෂ 13ක් රට පන්නලා කියලා දිනමින පුවත්පත තොරතුරක් වාර්තා කරනවා. කූට ව්‍යාපාරිකයන් ගැන CIDN විමර්ශන මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. කවුද මොන වගේ හේතුවකද මේ ඩොලර් ප්‍රමාණය යවලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව. ඊළඟට අපි යනවා දිනමින පුවත්පතේම වෙනත් තොරතුරු කිහිපයකට. තවත් දවස් කිහිපයකින් ආරම්භ වෙනවා සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක්. සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් 3 වනදා ආරම්භය කියලා තමයි මේ තොරතුර වාර්තා කරන්නේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වර්ෂයේ අයවැයෙන් යෝජනා යටතේ ඉදිරිපත් කළ අයවැයෙන් ගමට වැඩසටහන යටතේ රට පුරා සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් ආරම්භ කිරීම ලබන 3 වෙනිදා පෙරවරු 8:52ට යෙදෙන සුබ මොහොතින් දිවයින පුරා සියලු දිස්ත්‍රික්කවලදී ආරම්භ කරනවා කියලා තමයි සඳහායි අද විශේෂයෙන්ම වාර්තා කරලා තියෙන්නේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද උදෑසන 7 සිට ආයිබෝන් සුබ දවසක් වැඩසටහනේදී ඔබට දැනගන්නට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහත්මයා මේ සඳහා සහභාගී වෙනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අද ඔබට දැනගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම අපි තවත් තොරතුරකට යනවා. ඒ තමයි පිළිකා රෝගී ප්‍රතිකාරයට ගන්නා කෝටි 5ක් වටිනා ලීනිය යන්ත්‍ර 3ක් අපේක්ෂා රෝහලේ මුල්ලකට දමලා රෝගීහු දැඩි අසීරුතාවට පත් වෙලා තියෙනවා කියලා තමයි දිනවින පුවත්පත වාර්තා කරන්නේ. කෝටි 5යි 5ඒව 3ක්. ඒ කියන්නේ කෝටි 15ක් වටිනා යන්ත්‍ර 3ක් තමයි මේ විදිහට අපතේ පැත්තකට දාලා තියෙන නිසා රෝගීහු දැඩි අසීරුතාවට පත් වෙලා තියෙනවා කියලා තමයි දිනමින පුවත්පත අද මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ කාරණේ පිළිබඳවත් අවධානය යොමු කර යුතු වෙනවා. ඊළඟට අපි තවත් තොරතුරකට අවධානය යොමු කරනවා මේ විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශයක්. එදා ජාතිවාදය ඇවිස්සූ අය අද පාකිස්තානෙන් සහල් ඉල්ලනවා කියලා. එදා බලය වෙනුවෙන් වදකොත්තු ගැන කතා කරමින් ජාතිවාදය අවුස්සන උදවිය අද පාකිස්තානයෙන් ණයට සහල් ඉල්ලන තත්ත්වයට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගලින් බිඳුණු ඇවදී ඊයේ ප්‍රකාශ කළා කියලා දිනමින පුවත්පත අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම සතොසෙන් ලැබෙන තවත් සහනයක් පිළිබඳව ඊයේ දිනේදී මේ පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ලොකු පොල් ගෙඩියක් සතොසෙන් රුපියල් 75කට ලබා දීමට අවශ්‍ය කටයුතු සඳහා ඊයේ විසුමකට අත්සන් කරනවා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත් එක්ක බඳුරු ගුණවර්ධන අමාත්‍යවරයා යනුව ලොකු පොල් ගෙඩියක් සතොසෙන් රුපියල් 75කට මිලදී ගැනීමේ අවස්ථාව තියෙනවලු. ඊළඟට අපි යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතෙනුත් අපි අද තොරතුරු කිහිපයක් උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් අර බිත්තර ප්‍රහාර පිළිබඳව කතා කරා. ජනතා විමුක්ති පෙරමුණට එල්ල වුණු බිත්තර ප්‍රහාරයක් පිළිබඳව මේ JRගේ මොනුබුරාට එල්ල වුණු ප්‍රහාරයක් පිළිබඳව මිරිස්කුඩු ප්‍රහාරයක් කියලා තියෙන්නේ. කොළඹ නගර සභාවේ පරිසර කමිටුවේ සභාපති ධුරයට පත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධනට නාගරික මන්ත්‍රීවරයා ඊයේ මිරිස්කුඩු සහ බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඡායාරූපයක් එක්ක තමයි වාර්තා කරලා තියෙන්නේ. මිරිස්කුඩුත් එක්ක බිත්තර ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. ඉතින් මේ හෝම්ලට් එකක් හදාගන්න මට්ටමටම තමයි වෙලා තියෙන්නේ. ඉතින් බිත්තර ප්‍රහාර අර අපේ රටේ තියෙනවනේ දැන් දෙයක් වුණාම ඒක හැමතැනටම යන ගතියක් ඒ වගේ වැඩක් තමයි මේ වෙලා තියෙන්නේ. දැන් බිත්තර ප්‍රහාර දෙකක් පිළිබඳව මේ සතියේදී තොරතුරු වාර්තා වෙන. තවත් කොහෙන් බිත්තර ප්‍රහාර වාර්තා වෙද්දන්න දැන් නගර සභාවෙන් වාර්තා වෙලා තියෙන බිත්තර ප්‍රහාරය දැන් මිරිස්කුඩු
තියෙනවා බීතරක් තියෙනවා ලුණු ටිකකුයි ගම්මිරිස් ටිකකුයි තිබ්බනම් ඔම්ලට් එකකුත් දාගන්න තිබුණා. අපි ඊළඟට යනවා තවත් තොරතුරකට. ඒ තමයි මේ අරුණ පුවත්පතේම වාර්තා වෙන වීරකැටිය බාබර්ගේ ගෙදර මුද්‍රණාලයකින් හොර නෝට්ටු තොගයක් හමු වෙලා තියෙනවා. බාබර් සාප්පුවක් පවත්වාගෙන යන මුවාවෙන් සිය නිවස තුල ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු රුපියල් 16 මුදල් නෝට්ටු තොගයක් සහ මුද්‍රණ සඳහා භාවිත කරන උපකරණ තොගයක් සමග අත්අඩංගුවට අරන් තියෙනවා වීරකැටිය ප්‍රදේශයේදී. අරුණ පුවත්පතේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම අපි නිදහස් දිනේ අභිමානවත්ව සමරන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ පිළිබඳව අද තොරතුරක් වාර්තා කරනවා. 74 වෙනි නිදහස් උළෙලට සුවනීතියෙන් නිදහසක් නැහැ. සහභාගී වන අය මාසයක සිට ජෛව බුබුලක ආරක්ෂක ලේකම්වරයා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම පැල ලක්ෂ 75ක් රට පුරා සිටුවන්නත් මේ වෙනකොට තීරණය කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. 74 වෙනි අභිමානවත් නිදහස් උළෙල මෙවරත් නිදහස් චතුරස්‍රවේදී පැවැත්වීම සඳහා මේ වෙනකොට පෙරහුරු පැවැත්වෙනවා. ඉතින් මෙවර සුවනීතිය ඒ සඳහා දැඩිව යොදා ගන්න කටයුතු කරලා තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. ඊළඟට අපි අද පුවත්පතට යනවා. අද පුවත්පතේත් වාර්තා වෙන තොරතුරු කිහිපයක් ඉක්මනින් උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා. අද පුවත්පතෙන් විශේෂයෙන්ම මේ විදේශ සහල් නිසා දේශීය සහල් ඉල්ලුම 60%කින් අඩු වෙලා දේශීය ගොවියාත් මෝල් හිමියාත් අර්බුදයකට එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමය සඳහන් කරන තොරතුරක්. විශේෂයෙන් ඉතින් දේශීය සහල් මිල අවුරුදු ගානකට සහල් තියෙද්දිත් හිතුමතේ වැඩි කිරීම නිසා තමයි විදේශ වලින් සහල් ගෙන්නන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ නිසා විදේශ සහල් නිසා දේශීය සහල් ඉල්ලුම 60%කින් අඩු වෙලා තියෙනවා කියලා තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම ගිනිගත් නැව පිළිබඳව පහුගිය කාලේ කතා බහට ලක් වුණා. මේකින් වන්දියක් ගන්න පුළුවන් වේද බැරි වේද කියලා. කොහොම වුණත් ගිනිගත් නැවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3.7ක් වන්දි වශයෙන් ලැබිලා තියෙනවා. ඉතිරි හිමිකම් ලබා ගැනීම සඳහා මේ වෙනකොට සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා කියලා තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි ඊළඟට පුවත්පත් තොරතුරු අවසන් කරන්න කවි දෙකක් තෝරා ගත්තා. අපි යනවා මව්බිමට. මව්බිම අද බලමු මොකක්ද කවිය කියලා. විශේෂයෙන්ම දවසේ පද 4 විදුරා බේනායකගේ මේ රතන හාමුදුරුවෝ ගැන. හොඳටම සනීපලු മന്ത്രി පදවි උන අදහසකුත් නැතුළු යලි ඡන්දයට එන සිහිකල රතන හිමියනි බුදු හිමිගේ බණ දැම්වත් මහානකම රැකගෙන හිඳුණු මැන කියලා තමයි දවසේ පද 4ෙන් අද ඒ ගැන කියන්නේ. ඊළඟට දිවයින ඕකයි තත්ත්වේ බිත්තර ප්‍රහාරය ගැන තමයි මේ කවිය කියවෙන්නේ. බිත්තරයක් ගසා අනුරලාගේ යන වෙලේ දැමූ ගොන්පාට් එක දැක අමුතුම තාලේ ඕවා උනේ නැහැ යහපාලන කාලේ සිරිකොත සිට රනිල් පෙන්නුවේ ආලේ කියලයි. අද අනුරාධගේ ඕකයි තත්ත්වේ කවියෙන් කියන්නේ යහපාලන කාලේ නම් ජනතා විමුක්ති පෙරමුණට ওই වගේ ප්‍රහාරෙල්ලුනේ නැහැ කියලා සිරිකොතේ ඉඳන් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවලු. අද පුවත්පත් තොරතුරු ඒ කවියත් සමගින් අවසන් කරනවා. ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් නිරෝගීමත් සුබ දවසක්. ආයුබෝවන්.